කොරෝනා දානමින් අපේ ශරීරයට හානි වෙන්නේ අවසානයේදී වෙනහැන් වල සාකච්ඡාවක් ඔව් එතකොට මේ ආස්මියවත් ගොඩක් වසංගත රෝග විකාර තිබිලා තියෙනවා විශේෂයෙන්ම සුසුත් සංහිතාවේ සුසුත් සංහිතාවේ කියනවා ජනපද වාර්ෂික ජනපද රෝග එසේනම් ඒ සඳහා ඖෂධයක් තිබේ. ඔව් එතකොට මේ සඳහා ඖෂධ තියෙනවා. මොකද අපේ දේශීය වෛද්‍ය විද්‍යාව තියෙනවා ස්වස්ථ පරායන සහ ආත්ම පරායන කියලා වෛද්‍ය ක්‍රම දෙකක්. ස්වස්ථ පරායන කියලා කියන්නේ රෝගයක් වැළඳෙන්නේ නැතිව ඉඳීම සඳහා කරන ලබන අවතුම් පැවතුම් සහ ප්‍රතිකාර. ආත්ම පරායන කියන්නේ රෝගයක් හැදුනට පස්සේ කරන මේ සඳහා නිශ්චිත වශයෙන්ම ඖෂධ තියෙන නිසා ඒ ඖෂධ සොයාගෙන ඔබතුමා මොකක්ද ඖෂධයක් නිර්මාණය කරලා තියෙනවා? අපි මේ උණ රෝගේ වැළඳිච්ච වහාම අපි ඒකට කියන්නේ තරුණ ජීවරය. මේ තරුණ ජීවරයට කළ යුතු ප්‍රතිකාර වෙනයි. කල්ගී ජීවරයට කළ යුතු ප්‍රතිකාර වෙනයි. එතකොට තරුණ ජීවරයට කළ යුතු විශේෂම දේ තමයි ස්වේදනයේ සහ ලාංගනය. ස්වේදනයේ සහ ලාංගනය. මේ ස්වේදනයේ සහ ලාංගනයේ මේ පොත්පත්වල වට්ටුරු මහා ගොඩක් තියෙනවා. අපි හරි විදිහට මේ ස්වේදනයේ සහ ලාංගනය කරලා මේක අපි කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ ඔරෙන් කඩන්න ඉඩ තියන්නේ එපා කියනවා වගේ මේක උප්පස ජීවරය කියන්නේ නියුමෝනියා තත්ත්වයට යන්න කලින් මේක බොහොම පහසුවෙන් ඒක නෝ ඔබතුමා මම හිතන්නේ කිව්වේ කියන්නේ සම්බන්ධතාවයේ තියෙන්න ඕනේ රූපය පේයාම කැල කියන එක ඒ තුනම සම්බන්ධ වෙන්න ඕනේ. Bea, Kendra, Washington, Dupe, මේ හැමදේම පාවිච්චි කරනවා. අපිට පිළිවෙලකට මේ රෝගෙම දෙන්න. අද අපි නැවතත් හඳුන්වන්නේ COVID-19 කොරෝනා වෛරල් ඩිසීස් යන වෛරසය ලෝම බිය ගන්නවා තිබිති ජීවිත බරගණන බිලිගත් අවස්ථාවක ප්‍රථමයෙන්ම අපි වෛද්‍ය සුමිත් කොඩිකාරාච්චි මෙතිතුමත් සමග YouTube හරහා ඔබ වෙතට ආවා. එදා දුන්නු පණිවිඩේ එදා කිව් ආකාරයටම ඒ සිද්ධ වුණා. අපි නැවතත් අද දිනේ ඔබ වෙතට එන්නේ ඔබ වෛද්‍යතුමා පරණ පුස්තක පොත් වලින් සේනම් හොයාගෙන තියෙනවා අතීතයේ මේ වෙදකම් පිළිබඳව ගවේෂණය කරන ඒ හදාගත්ත ප්‍රතිකාරයක් හදලා තියෙනවා. ඒ ප්‍රතිකාරය ගැන හඳුන්වා දෙන්නට අපේ වෛද්‍යතුමා සමග අද මේ සාකච්ඡාව ආයිබෝවන් වෛද්‍යතුමනි. ආයිබෝවන්. අපි අද සිංහලේ ටීවී වෙතින් නැවතත් ඔබතුමා වෙතට පැමිණියේ කොරෝනා වෛරල් ඩිසීස් යන වෛරසය ලෝම බිලිගන්න පැමිණි අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ප්‍රථම රෝගියා වාර්තා වෙනකොට ලාංකිකයා වාර්තා වෙනකොට අපි ඔබ හමුවට ඇවිල්ලා ඔබතුමාගෙන් මේ රෝගය පිළිබඳව අපි විස්තර කීපයක් ලබා ගත්තා. ඔබතුමා ඒ පිළිබඳව අපිට හඳුන්වා දුන්නා මේ රෝගය කොහොමද පැමිණෙන්නේ. අද දෙවන වතාවට වෛද්‍ය සුමිත් කොඩිකාර ආරච්චි මෙතිතුමන් අපි හොයාගෙන ආවේ සිව්හෙලේ ටීවී වෙතින් මේ රෝගය පිළිබඳව දෙවන අදියර එසේනම් ඔබතුමා පරණ පුස්කොළ පොත් ආධාරයෙන් එතකොට හෙළ වෛද්‍ය විද්‍යාව ආධාරයෙන් ඔබතුමා ඖෂධයක් සොයාගෙන අපි ඒ ගැන විමසන්න ඒ ගැන ඔබ වෙතින් ජනතාවට එය හඳුන්වා දෙන්න තමයි අද සිව්හෙලේ ටීවී ඔබ වෙත පැමිණෙන්නේ. මම ඔබතුමාගෙන් දැනගන්න කැමතියි
කොරෝනා COVID-19 නැත්නම් COVID-19 රෝගය පිළිබඳව ඔබ දන්න මතය. ඇත්ත වශයෙන්ම මේ COVID-19 කියන වෛරස් රෝගය ඇවිල්ලා අපේ ආයුර්වේදයේ තියෙනවා ප්‍රධාන වශයෙන් වාත පිත්ත කප කියන ත්‍රිධාතුව තියෙනවා. මේ ත්‍රිධාතුව මුල් කොටගෙන තමයි නිජ රෝග කියන රෝග ඇති වෙන්නේ. අපි ආයුර්වේදයේ රෝග වර්ග තුනක් ගැන කතා කරනවා. නිජ රෝග, ආගන්තුක රෝග සහ මානසික රෝග. එතකොට මේ COVID-19 කියන මේ රෝගය අපි ආයුර්වේදයේ සලකන්නේ මේක කප කියන්නේ සෙම් රෝගයක් වශයෙන්. මොකද මේක ආරම්භයේ සෙම් රෝගයක් මේක. එතකොට අපි මේ ගැන අපි බලනකොට අපි දන්නවා සාමාන්‍යයෙන් අපි කුඩා කාලේ ඉඳලම දන්න දෙයක් තමයි සෙම් ප්‍රතිශ්‍යාව. ඒ සෙම් ප්‍රතිශ්‍යාව කියන එක තමයි මේ රෝගී ආරම්භය. මේ සෙම් ප්‍රතිශ්‍යාව හැදෙන්නේ අපි දන්න වෛරස් වලින්. ඒක විශේෂයෙන් මේ සෙම් ප්‍රතිශ්‍යාව තත්ත්වය ඇති වෙන වෛරස් මූලික කාණ්ඩ තුනක් තියෙනවා. එකක් තමයි රයිනෝ වෛරස්. අනිත් එක තමයි ඇඩිනෝ වෛරස්. අනිත් එක තමයි කොරෝනා වෛරස්. ඒක මම කියන දේ ඇත්තටම දැන් ඒක අපේ මේ ආරම්භක ඉස්කෝලේ පොතේ මූලාශ්‍ර ග්‍රන්ථවල මේක මේ නමින් නොතිබුණාට COVID-19 කියන නමින් නොතිබුණාට මේ හා සමාන වෙන රෝග පිළිබඳව මේ වගේ සාකච්ඡා වෙලා තියෙනවා. ඒකෝර මේ අපි දැන් මේ කතා කරන මේ කොරෝනා වෛරසය පස්සේ කියන්නේ COVID-19 කියන්නේ කොරෝනා වෛරසයේ එක මාධ්‍යයක්. උගුරු මේ දෙයක් තියෙනවා. මේ රෝග බෝ වෙන්නේ දන්නවා සෙම් ප්‍රතිශ්‍යාව. මේක බෝ වෙනවා. කුඩා ළමයි සෙල්ලම් කරනකොට පස්සේ අපි බස් එකේ සමූහයක් ගමන් කරනකොට මේක බෝ වෙනවා. අර මේක කෙලවලින් පොටු දියර වලින් මේක වාතයට එකතු වෙනවා. ඒකල තමයි මේක පැතිරලා යන්නේ. ඒක අපිට හොඳට ගන්න මේ රයිනෝ වෛරස් ගැන කතා කරන්න දන්න. නමුත් මේ කොරෝනා 19 මේ ඒකට COVID-19 කියන මේ වෛරසයට ඇත්ත වශයෙන්ම කියොත් වයස මාස 4.5. එතකොට මේක බටර් වෛද්‍ය විද්‍යාවේ දේශීය වෛද්‍ය විද්‍යාවේ ඒවා මේ වෛද්‍ය ක්‍රම දෙකටම ලදරුවෙක් මේ COVID-19. එතකොට මේ COVID-19 පිළිබඳව හැමෝම අධ්‍යයනය කරමින් පවතිනවා. එතකොට අපි හොඳටම දන්න රයිනෝ වෛරසය. රයිනෝ වෛරසයට සමාන විදිහකට තමයි මේක හැසිරෙන්නේ. එතකොට අපිට මේ රයිනෝ වෛරසයට අපි දකින්න ලැබෙන රෝග ලක්ෂණ ඒ ආකාරයටම කොරෝනා 19 දකින්න ලැබෙනවා. ඊට පස්සේ මේ අපි හොඳාකාරව දන්නවා සෙම් ප්‍රතිශ්‍යාව කියලා. මේ සෙම් ප්‍රතිශ්‍යාව හැදෙනවා. මේ සෙම් ප්‍රතිශ්‍යාවට නියම ආකාරයට කළ යුතු පිළියම් කරේ නැති වුණොත් ඒ සෙම් ප්‍රතිශ්‍යාව නියුමෝනියා අපි දේශීය කියන කුප්පුස ජරය. ඒක බවට පත් වෙනවා කියන එක අපි හොඳටම දන්නවා. ඉතින් තමයි අපි සෙම් ප්‍රතිශ්‍යාවක් හැදුනම අපි කියනවා ඒ රෝගියාට මේ දේවල් පිළිපදින්න මේ විදිහට ප්‍රවේශම් වෙනවා කියලා කියන්නේ අපි හොඳටම දන්නවා. ඒකෙදී හරි විදිහට ප්‍රතිකර්ම කරේ නැති වුණොත් අවසානයේ සිද්ධ වෙන්නේ නියුමෝනියා රෝගී ගන්නවා. ඒකට මේ රයිනෝ 19 නැත්නම් ඒ වගේම දෙයක්. රයිනෝ 19 අවසානයේ තමයි මේ උපසජිවරේ නියුමෝනියා. ඒකට අපිට හොඳට පේනවා මේකේ හැසිරීම බොහෝ දුරට රයිනෝ වෛරස් හා සමානයි කියලා. ඒකට මේක තව අපි කතා කරන විශේෂ දෙයක් කියලා අපි හොඳටම දන්නවා සෙම් ප්‍රතිශ්‍යාව. අපි ජීවිත කාලේ මේ වෙනකොට කීසරයක් අපි හැදිලාද සෙම් ප්‍රතිශ්‍යාව. ඒකට හේතුව තමයි මේ රයිනෝ වෛරසය. මේ වෛරස් රෝගය අපිට වැළඳුනාට පස්සේ සෙම් ප්‍රතිශ්‍යාව වැළඳුනාට පස්සේ අපේ ශරීරයේ ඇති වෙන ප්‍රතිදේහ
සුළු කාලයයි අපේ ශරීරයේ තියෙන්නේ. බොහොම සුළු කාලයයි අපේ ශරීරයේ තියෙන්නේ. එතකොට මෙන්න මේක මේ COVID-19 කියන වෛරස් එක ඒ විදිහට හැසිරෙන්නේ කියලා හිතන්න. මේක සම්පූර්ණයෙන්ම විනාශ කරලා සමුද්‍ර ඝාතනය කරන්න පුළුවන් වෙයි කියලා හිතන්න බෑ. මේක ඉදිරි කාලේදී අපිට මේ තියෙන සම්පතිශාව වගේ අපිත් එක්ක මේ ජීවත් වෙයි. නමුත් ඒකට අපි හරි පිළියම් ගන්න ඕනේ මේකෙන් මෙදෙන්න. ඒක මම දකින්නේ මේක කපරෝගයක් සෙමමූලික කරගන්න ඇතිවෙච්ච රෝගයක් කියන එක තමයි මම කියන්නේ. ඒ ඔබතුමා පැවසුවා මේක මේ අතීතේ ඉඳලා මේම ආපු රෝගයක් කියලා. ඒ කියන්නේ එතකොට මුල් අවධියේ දැන් මේ වතාවේ නැත්නම් COVID-19 නිහිතලයට එන්න කලින් මේ ලෝකෙ තිබ්බද මෙවැනි රෝග නැත්නම් කොරෝනා ගාමීන් අපේ ශරීරයට හානි වෙන්නේ අවසානයේදී වෙනහැන්නට සාධාරණවලින්. එතකොට ඒ වගේ දැඩි ලෙස හානි වෙලා ආපු වසංගතයක් වැඩ තිබ්බා. ගොඩක් වසංගත රෝග විකාර තිබිලා තියෙනවා විශේෂයෙන්ම සුසුත් සංහිතාවේ. සුසුත් සංහිතාවේ තියෙනවා ජනපද වංශ කියලා. ජනපද රෝග කියලා. මේ ජනපද රෝග කියලා කියන්නේ මේ වගේ පැතිරී යන රෝග. එතකොට මේක COVID-19 COVID-19 කියන එක මේ වගේ පැතිරීගෙන යන රෝගයක් ජනපදවල ඉන්න මේ ජීවි විනාශ වීගෙන යන රෝගයක් කියන එක අපි දැන් දකිනවා. නමුත් මේ වගේ රෝග අවුරුදු දහස් ගානකට කලින් තිබිලා තියෙනවා. ඒ හින්දා තමයි චරක සංහිතාව ගත්තාම සුසුත් සංහිතාව ගත්තාම මේක කෙලින්ම ආධ්‍යායන් වෙන් කරලා තියෙනවා මේ ජනපද රෝග කියලා. මේ ජනපද රෝග කියලා තියෙනවා මේ ඒ වගේ අපි ආරක්ෂා වෙන්න ඕන කොහොමද අපි මේක හැදෙන්නේ කොහොමද ඒකෙන් අපි බේරෙන්නේ කොහොමද කියන එක තියෙනවා. එතකොට එවැනි වසංගතවලදී අපේ හෙළයි නැත්නම් හෙළ බෙදදුරන් හෙළ ජනය වසංගතවලට භාජනය වෙමින් විනාශ ජීවිත විනාශ වෙමින් තිබ්බ අවස්ථාව අපේ අය මුහුණ දුන්නා. එසේනම් ඒ සඳහා ඖෂධයක් තිබේ. ස්වස්ථ පරායනය සහ ආතුර පරායනය කියලා වෛද්‍ය ක්‍රම දෙකක්. ඒ ස්වස්ථ පරායනය කියලා කියන්නේ රෝගයක් වැළඳෙන්නේ නැතිව ඉඳීම සඳහා කරනු ලබන ඇවතුම් පැවතුම් සහ ප්‍රතිකාර. ආතුර පරායනය කියන්නේ රෝගයක් හැදුනට පස්සේ කරන ප්‍රතිකාර. ඉතින් එතකොට මේ දේවල් හොඳට මේ අපි මේ විවාහ පොත්පත්වල පැහැදිලිව විග්‍රහ කරලා තියෙනවා. ඒත් විශේෂයෙන්ම අපි දන්නවා දැන් අපි දැන් වෛරස් බැක්ටීරියා වගේ જાති වලට අපි එන ආගන්තුක රෝග කියලා කියන මොකද පිටතින් අපිට ඇතුල් වෙනවා. පිටතින් අපිට කියවන්නේ. ඒකෝට දැන් අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ තියෙන ආගන්තුක රෝග. ආගන්තුක රෝග වලදී විෂ වායු ඇතුල් වීම නිසා විෂ වායු නිසා ඊට පස්සේ පහර කෑම පහර දීම තුවාල නිසා ඇති වෙනවා. ඉතින් ඒවා එන්න ආගන්තුක රෝග විදිහට තමයි සලකන්නේ. එතකොට දැන් මේ ආගන්තුක රෝග මර්ධනය කර ගැනීම සඳහා විශේෂම දේ තමයි ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය. මොකද මේ ශරීර ප්‍රතිශක්තිකරණය වර්ධනය කර ගැනීම ගැන කතා කරාම අපි මේ COVID-19 රෝගයේ විද්‍යාමාන වෙච්ච වෙලාවෙ ඉඳලා අපි කතා කරනවා ශරීර ප්‍රතිශක්තිකරණය. නමුත් මම පැහැදිලිවම කියනවා මේ ශරීර ප්‍රතිශක්තිකරණය කියන එක දවසකින් දෙකකින් සතියකින් හදාගන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක ඉතාම වැදගත් වෙනවා. අපි උනේ COVID-19 හැදිච්ච රෝගියෙකුට අපි ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න විතරක් බෙහෙත් දීලා හරියන්නේ නැහැ. මොකද ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්න අපි ආට බෙහෙත් දුන්නා කියලා ශනිකව ප්‍රතිශක්තිකරණය වැඩි වෙන්නේ නැහැ. අන්න ඒ හින්දා තමයි අපි මේක හොඳට තෝරලා බේරලා ප්‍රතිකාර කරන්න ඕන. මේ COVID-19 හැදෙන එකකින් වළක්වා ගැනීමට කරන ප්‍රතිකාර ක්‍රම වෙනයි. මේ රෝගේ වැළඳුනාට පස්සේ කළ යුතු ප්‍රතිකාර ක්‍රම වෙනයි. මෙන්න මේක හරියට පැහැදිලිව අපි තේරුම් ගන්න. නිශ්චිත වශයෙන් මේ රෝගේ වෛරස් රෝගයක් කියලා දැන් ලෝකෙ කියලා ගන්නවා. එතකොට මේ වෛරස් බැක්ටීරියා කියන ඒවා මේ ලෝකේ බටහිර විද්‍යාවට විතර නෙවෙයි හෙළවෙදකමට තිබිලා තියෙනවා.
ඒකෙන් තමයි ආගන්තුක කියලා ඔබතුමාම ඉස්සලා පැවසුවා. දැන් මේ සඳහා නිශ්චිත වශයෙන්ම ඖෂධ තියෙන නිසා ඒ ඖෂධ සොයාගෙන ඔබතුමා මොකක් හරි ඖෂධයක් නිර්මාණය කරලා තියෙනවද? මේකේ ඇති වුණු රෝග ලක්ෂණ උගුරේ ආසාදන කිවිසුම් යාම තද හිසරදය ඒ වගේ දේවල් ගැන මම කිව්වා. ඊට පස්සේ මේකෙන් තද උණක් ඇති වෙනවා. එතකොට මේ උණ අපේ දේශීය වෛද්‍ය විද්‍යාවේ අපි උණ රෝග වලට කියන්නේ ජ්වර කියලා. ඒකට ජ්වර රෝග ගත්තම ඒ ජ්වර රෝගක් තියෙපා ආගන්තුක ජ්වර කියලා. එතකොට මේක ඇති වෙන්නේ අර ආගන්තුක විෂකින් හරි එහෙම නැත්නම් තුවාලකින් හරි පහර කෑමකින් හරි මොන හරි දෙයකින් ඊට පස්සේ තමයි ජ්වරය ඇති වෙන්නේ. ඒක අපි ආගන්තුක ජ්වරය කියනවා. එතකොට අපි මේ ආගන්තුක ජ්වරයට නිසි ප්‍රතිකාර කරොත් ඒක පුප්පුස ජ්වරය කියන්නේ නියුමෝනියා වගේ යන්නේ නැහැ. හරි එතෙන්දී අපිට කළ යුතු දේවල් තියෙනවා. විශේෂයෙන්ම ගත්තාම මේ අපි මේ ජ්වර රෝග කියන්නේ උණ රෝග ගත්තාම ඒක අපි එක එක අවස්ථා එකේ තියෙනවා. අපි මේ උණ රෝගේ වැළඳිච්ච වහාම අපි ඒකට කියන්නේ තරුණ ජ්වරය කියලා. ඒ තරුණ ජ්වරයට කළ යුතු ප්‍රතිකාර වෙනයි. කල්ගී ජ්වරයට කළ යුතු ප්‍රතිකාර වෙනයි. එතකොට තරුණ ජ්වරයට කළ යුතු විශේෂම දේ තමයි ස්වේදනය සහ ලංඝනය. ස්වේදනය සහ ලංඝනය. ඉතින් ස්වේදනය සහ ලංඝනයට මේ පොත්පත්වල වට්ටෝරු මහා ගොඩක් තියෙනවා. අපි හරි විදිහට මේ ස්වේදනය සහ ලංඝනය කරලා මේක අර අපි කියන්නේ නියපොත්තෙන් කඩන්න තියෙන දේ හොරෙන් කඩන්න පිට තියන්න එපා කියනවා වගේ මේක පුප්පුස ජ්වරය කියන්නේ නියුමෝනියා තත්ත්වයට යන්න කලින් මේක අපිට බොහොම පහසුවෙන් නවත්තන්න පුළුවන්. ඒ වගේම මේ අපේ මේ ඖෂධ වලින් මේ රෝගය වැළඳෙන එක වළක්වා ගන්නත් පුළුවන්. ඒකෝර මම මේ විශේෂ මේ පුස්කොළ පොතකින් පාරම්පරික පුස්කොළ පොතකින් අපේ මම හොයාගත්ත විශේෂ මේ වට්ටෝරු දෙකක් තියෙනවා. එකක් අපි ස්වේදනය සඳහා පාවිච්චි කරන පේයාවක්. මොකද දැන් අපි දන්නවා දැන් අපේ තියෙනවා මේ ඔය තරුණ ජීවිතයට කරන්න බදියා ෂඩංග පානය. ඒ ෂඩංග පානයේ විශේෂිත පානයක් තමයි මේක. ෂඩංග පානයේ සිද්ධ වෙන්නේ ස්වේදනය කරන එක. ඒදී සිද්ධ වෙන දේ තමයි මේ විශේෂ පේයාව. ඒ වගේම මේ විශේෂ පේයාවේ තවත් විශේෂත්වයක් තියෙනවා. ඒ ස්වේදනය සිද්ධ වෙලා තරුණ ජීවරයට ප්‍රතිකාරයක් වෙනවා වගේම මේකෙන් ශරීර ප්‍රතිශක්තිකරණය ඇති වෙනවා මේ විශේෂ පේයාව. මොකද මම කලින් කිව්වා මේ අපි මේ රෝගය ගත්තම මේ රෝගීට ඇති වෙන ප්‍රතිශක්තිකරණය වැඩි කාලයක් තියෙන්නේ නැහැ. ඒ නිසා තමයි අපි මේ විදිහට මේ විශේෂ වට්ටෝරුව මේකෙන් තෝරගෙන තියෙන්නේ. ඒ වට්ටෝරුවේ සිද්ධ වෙන දේ තමයි ප්‍රතිශක්තිකරණය ශරීරයේ වර්ධනය. ඊට පස්සේ තමයි අපි විශේෂ කැඳවන්න ගන්නවා. ඒ කැඳවීමෙන් සිද්ධ වෙන ආමේ පාචනය. එහෙම නැති වුණොත් ආමේ පාචනය වුණේ නැත්තම් ජීවන රෝගය මේ හරින්නේ නෑ මේ සුව වෙන්නේ නෑ. එතකොට ඒ වගේම තමයි ඒ අපි විශේෂයෙන් හදලා තියෙන කැඳවන්නේට ජීවන පාචනය ආමේ පාචනය වෙනවා එකම ශරීර ප්‍රතිශක්තිකරණය දෙයි. ඒ ආකාරයට තමයි ප්‍රතිකාර දෙක හදලා තියෙන්නේ. ඒ වගේම තව මේකත් එක්කම තව යන ප්‍රතිකාර දෙකක් තියෙනවා. වාෂ්ප මුක්තිය. මොකද මේ වාෂ්ප තුලින් කාරණා දෙකක් සිද්ධ වෙනවා. මොකද අපි නාසික තරණය ආම්ලික ගතිය වෙනින් තිබුණොත් මේ වෛරස් වල ක්‍රියාකාරීත්වය තදින් සිද්ධ වෙනවා. එතකොට අපි මේ නාසික තරණේ ආම්ලිකත්වය නැති කරන එක වගේම
දැන් මම කිව්වා මේක කප රෝගයක් කියලා. කප රෝගික විශේෂ ලක්ෂණයක් තමයි අපේ පෙරහන් වල සාමාන්‍ය විදිහට සෙම බැඳෙන එක. එතකොට මේ වාෂ්ප ප්‍රතිකාර කරාම අර අපේ පෙරහන් වල තියෙන සෙම මෝදු වෙලා ඉවත් වෙනවා. මේ ඉවත් වෙලා ගියාන් පස්සේ ඒ අපේ ඒ පෙරහන්ට තියෙන අපහසුතාවය නැති වෙනවා. තවත් ඒකම අපි හරි ගස්සලා තියෙන තවත් ප්‍රතිකර්මයක් තමයි ධූපය. විෂනාශක ධූපය. ඒකෙන් අපේ පරිසරයේ තියෙන බැක්ටීරියා දිලිර වෛරස් වගේ දේවල් විනාශ වෙනවා. මොකද අපිට ඒ ධූපය අපේ ගෙදර දොරේ දවසකට දෙපාරක් අල්ලන්න පුළුවන්. ඒතකොට පරිසරයේ තියෙන විෂ බීජත් එකෙන් විනාශ වෙනවා. මේ පිළිවෙලටම යන්න ඕනේ. මේක හිම නැතු මේ අපි ෂඩංග පානේ ටිකක් දීලා ඊට පස්සේ කොද කැඳේ එක විතරක් ඉක්ම බෑ මේ රෝගයෙන් මිදෙන්න නම් මේ ක්‍රම කීපෙම අපි අනුගමනය කරන්න ඕන. කියන්නේ අපිට මේක වැළඳෙන කවලක්ව ගන්නත් ඕනේ. අනිත් එක තමයි අපි හැමෝම හිතන්න ඕනේ අපිට මේක වැළඳිලා ඇති කියලා. ඒ කරලා එහෙම හිතලා අපි ඒ පිළිවෙත් දැක්කොත් අපිට මේ රෝගයෙන් වැළකීලා ඉන්න පුළුවන්. මේක හරියට මේ ප්‍රතිකාර ක්‍රමය ඇවිල්ලා පවුලක සමාජිකයෝ වගේ. එහෙම නැත්නම් අතේ ඇඟිලි පහ වගේ. එකක් හරි අතාරොත් ඒක ඇඟිලි අඩු එකක් තියෙනවා. ඒක තමයි ඔබතුමා මම හිතන්නේ කිව්වේ. කියන්නේ සම්බන්ධතාවයේ තියෙන්න ඕනේ රූපය, වේයාව, කැඳ කියන එක ඒ තුනම සම්බන්ධ වෙන්න ඕනේ. මූලිකවම අපි රෝගේ අපිට ඇතුල් වෙන විෂ බීජ අපිට ඇතුල් වෙන එක වළක්වා ගන්න කටයුතු කරනවා. ඒක තමයි අපි කරන්නේ. අපි කියන්නේ ඒකට අතසොලන්න. මුඛ ආරණ්‍ය පාවිච්චි කරන්න කියනවා. මේ දේවල් අපි කරන්න කියන්නේ අපිට මේ වෛරසය ආසාදනය වෙන එක වළක්වා ගන්න. ඒත් එතෙන්ත් අපි එක කාර්යයක් කරලා තියෙනවා. අපි දන්නවා විෂ බීජ ආරණ්‍ය කරන්න අපි පාවිච්චි කරන ක්‍රම කීපයක් තියෙනවා. අපි හෑන්ඩ් වොෂ් පාවිච්චි කරනවා. සබන් පාවිච්චි කරනවා. ඒකවල අපි දේශීයව නිෂ්පාදනය කරපු හෑන්ඩ් වොෂ් එකක්. මේ කෘතිම දේවල් කිසිම දෙයක් කිය අඩංගු වෙලා නැහැ. පිළිවෙල වගක ඒ වගේ ස්වභාවික ඖෂධ වලින් හරිගස්ස තියෙනවා හෑන්ඩ් වොෂ් එක. ඒක එතන තමයි ආරම්භය. ඒ හෑන්ඩ් වොෂ් එකෙන් අපි අත පිරිසිදු කරගන්නවා. ඊළඟට අපි හරිගස්සලා තියෙනවා තව සැනිටයිසර් එක. ඉතින් පොපි දවසල තිබුණු ප්‍රශ්නයක් තමයි මුත් අපි ළඟටත් ඒ ආසාදනයේ වෙච්ච රෝගීන් ආවා. මේ සැනිටයිසර් ඇල්කොහොල් සැනිටයිසර් මේවා නිසා මේ හැම ආසාදනීයම වෙනවා. විෂ බීජනාශක ජීවාණු වර්ණය කියන නිසා හැමතෙම තුවාල ඊට පස්සේ ඒකෙන් හිතලා අපි නිෂ්පාදනය කරා මේ සැනිටයිසර් ජෙල් එක. සෞඛ්‍ය ආරක්ෂිත ඒ ජෙල් එක ඒක සම්පූර්ණයෙන්ම දේශීය එකක්. එතකොට ඒ කාරණා වලින් අපිට මේ රෝගේ ආසාදනය වීම ගලනවා. ඊළඟට අර මම කියපු වේයාව කැන්සර් වාෂ්පමුක්තිය ධූපය මේ හැමදේම පාවිච්චි කරලා අපිට පිළිවෙලකට මේ රෝගෙ මිදෙන්න පුළුවන්. ඒ කියන්නේ මේ පිළිවෙතටම ගියොත් ශරීරයට මේ ඔබතුමා පවසන පරිදි ආය කරගන්න ශරීරයේ තුලින්ම ශක්තියක් ඉන්පසු නිර්මාණය වෙයි. අනිවාර්යයෙන් මේක සිද්ධ වෙනවා. අනිවාර්යයෙන් සිද්ධ වෙනවා. ඒකෝ දැන් අපි මම කතා කරා මම කිව්වා මේ COVID-19 අවසාන අංගය තමයි උපසජීවය නිමෝනියා. එතකොට මේ නිමෝනියාවට ප්‍රතිශක්තිකරණය ඇති වෙන්නේ කොහෙන්ද? මේ නිමෝනියාවට ප්‍රතිශක්තිකරණය ඇති වෙන්නේ මෞඛ්‍යයෙන්. දුර්මිණකෙන්දී අපි ගල්ප ගන්න තියෙන පොත තැනක් තමයි. මොකද අපේ කාලවල
සිද්ධ වෙච්ච දෙයක් තමයි අපි කුඩා දරුවන්ට මව් පිටි දෙන්නේ බොහොම සුළු කාලයක් මව් පිටිත් ඊට පස්සේ පිටි ටික දෙනවා. එතකොට කොහොමද අර දරුවට නියුමෝනියාවට උපුස ජවරයට එරෙහිව ඇතිවන ප්‍රතිශක්තිකරණය ඇති වෙන්නේ. මොකද මේවාට හොඳම මේවා කරන්න බලන්න අපි ලංකාවේ මේ රෝගේ හැදිච්ච රෝගීන් ප්‍රමාණය සිදුවන මරණ ප්‍රමාණය ඒ වගේම සෝවුන් ප්‍රමාණය අපි සංසන්දනය කරලා බලන්න ඕන බටහිර රටවල් එක්ක. මොකද එතකොට අපේ මේ විදිහට ඔරොත්තු දීමේ හැකියාව අපේ මිනිස්සුන්ට තියෙන අපේ පැවතුම් සහ අපේ ආහාර පරිභෝජන රටාව නිසා. මොකද දැන් දැනට රෝගීන් 800 ගානක් ඉන්නවා. මේ 800 ගානෙන් තාම මේ ජීවිතක්ෂයට පත් කරලා තියෙන්නේ 9 දෙනයි. 871ක් අද වෙනකොට වාර්තා වෙනවා. 871යි. ඒකට ඇත්තටම 9 දෙනෙක් තමයි මේකේ ජීවිතක්ෂයට පත් වෙලා තියෙන්නේ. ඒකට මේ රෝගී සුව වෙච්ච ප්‍රමාණය ඉතා අධිකයි. ඒ කියන්නේ මේ රෝගේ COVID-19 රෝගී ශරීරගත වුණාට අර නියුමෝනියා නැත්නම් උපුස ජීවරය දක්වා ගිහිල්ලා නැහැ. උපුස ජීවරයට ගියාම තමයි මරණ සිද්ධ වෙන්නේ. කියන්නේ අපේ ප්‍රතිශක්තිකරණයක් තියෙනවා. ඒක මව් කිරි වලින් තමයි මේ ප්‍රතිශක්තිකරණය අපිට එන්නේ. ඒ වගේම විශේෂයෙන් මේ දේශීය එළවලු වර්ග, තදකොළ පැහැති පලා වර්ග, ඊට පස්සේ ඔය ලෙමන්, දෙහි, මිටි, මේ වගේ පළතුරු වලින් අපේ ශරීරයේ ඇති වෙනවා නියුමෝනියාවට ඔරොත්තු දෙන්නේ. මේ හැම දෙයක්ම එකතු කරගෙන ගියොත් දේශීයත් එක මේ දේශීය තිබර ප්‍රයෝජන දෙගත්තොත් අපිට මේ රෝගීන් බොහොම පහසුවෙන් මිදෙන්න පුළුවන්. ඇත්තම වෛද්‍යතුමනි මම තව අතිරේක ප්‍රශ්නයකට එන්න පුප්පුස ජුවලරි ඇත්තටම හෙළ වෙදකන්නේ මම අසාතින පරිද්දෙන් ඇත්තටම පුපුස ජුවරේ හැදිලා මිය යනවා අපේ රටේ සමහර තැන්වලදී සමහරවිට ඒ අවස්ථාව බේරගන්න අපි හෙළ වෙදකම ඉතින් බණියද ඔව් අනිවාර්යයෙන්ම තියෙනවා. දැන් හොඳම උදාහරණයක් වශයෙන් ගත්තම දැන් දවසින් දවස මම ලිනුත් කිව්වනේ මේ COVID-19 කියන එක බොහොම තරුණ ලාබාල වෛරසයක් නේ. ඉතින් මේ ගැන දවසින් දවස එක පරීක්ෂණ තියෙනවා, පරීක්ෂණ කරනවා. එතකොට දැන් මුල්ම කාලේ කියපු දේ තමයි මේකට ඉස්සරහට යන්නේ. උගුර ආසාදනය. ඊට පස්සේ කොහොමද දෙන්නේ? චීනයෙන් හරි කොහේ රටකින් හොයාගෙන කිව්වා මේකට ඇසුත් රකින්නවා. ඕම තව ටික දවසක් යනකොට මට මතකයි ඇමරිකාවෙන් කිව්වා අලුත් දෙයක් හොයාගෙන තියෙනවා. මේකට ඇඟේ පළු වෙනවා. හරි එතකොට මේ කතන්දර ටික තියෙනවා අවුරුදු 10 ගානකට කලින් කියලා තියෙනවා මේ ඔය ඔක්කොම කියන රෝග ලක්ෂණ ටික ඔක්කොම ඉන්නේ උපුස ජීවරේ නැත්නම් සන්නිපාත ජීවරේ ලක්ෂණ. මොකද මම එක මේ ශ්ලෝකකින් මම කියන්නේ මේකේ තියෙනවා මේ ශනේ 1000ක් ශනේ ශීතල මස්ති සම්දි ශිරෝ රුජා සාග්‍රාවේ කලුෂේ රක්තේ බුක්නේ චාපි ලෝචන මේක මේ ඔය COVID-19 රෝග ලක්ෂණ කියන්නේ මේ කියන විතක දැවිල්ල විතක ශීත අස්ති ශූල සන්ධි ශූල කඳුළු සහිත වූ රතු පාට වූ ඇතුළට එබීගේ ඇස් මේ රෝග ලක්ෂණ මේක ගැන කතා කරන්නේ ගොඩක් තියදී කතා කරන්නේ මේ එදා මේ රෝග ලක්ෂණ මේ පොත්වල තියෙනවා. මම කියන්නේ මේ රෝගේ පාලනය කරගන්න අනන්තවත් දේශීය ඖෂධ තියෙනවා. අපේ දේශීය වෙදකම ගත්තම අපේ දේශීය වෛද්‍යවරුන්ගේ පරම්පරා ගොඩක් තියෙනවා. මේ හැම පරම්පරාවකම මේකට අවශ්‍ය වෙන්නේ. මොකද දැන් මේ පරම්පරාවල ගත්තා පාරම්පරික වෙදකම ගත්තම දැන් අපි මහනුවර ප්‍රදේශයේ මම මහනුවර ප්‍රදේශයේ. එතකොට මහනුවර ප්‍රදේශයේ උපුස ජීවරයේ හැදිච්ච පුද්ගලයෙකුට
දෙන ප්‍රතිකාර වල අඩංගු වෙන්නේ මේ මහනුවර ප්‍රදේශයේ හැදෙන ගස් කොළන් වල ඖෂධ. අපි තුන් ගාල්ලේ කියලා. ගාල්ලේ වේද පරම්පරාවක තියෙන උපුස ජීවරට දෙන වට්ටෝගේ තියෙන්නේ ගාල්ලේ වැවෙන ඖෂධ වල. ඒ වගේ අපේ ලංකාවේ වේද පරම්පරාව ප්‍රසිද්ධ වෙන පරම්පරාවක් තියෙනවා. මේ හැම වේද පරම්පරාවකම මේවට අවශ්‍ය ප්‍රතිකාර. ඒ කියන්නේ වෛද්‍යතුමනි මේ සියලටම පරිසරය තමයි බලපාන්නේ. පරිසරයේ ඇත්ත තමන් ජීවත් වෙන පරිසරයේ තමා අවට තියෙන ශාක පද්ධති වලින් තමයි ඔබතුමා මේ ඖෂධ නිෂ්පාදනය කරේ. එතකොට දැන් ඔබතුමා කිව්වා මානුවර ශාක, ගාල්ලට ගාල්ල ශාක. එතකොට එකම ලෙඩක් ගාල්ලේදී එක ප්‍රතිකාරණය, මානුවරේදී එක ප්‍රතිකාරණය. එකම ලෙඩට ප්‍රතිකර්ම දෙකක් කොහොමද බලපාන්නේ? ඔය අතෝෂන් මේකයි. දැන් මම කිව්වා මහනුවර ප්‍රදේශගත මහනුවර ප්‍රදේශයේ ඉන්න වෙද පරම්පරාවල කට්ටි පාවිච්චි කරන්නේ මහනුවර ප්‍රදේශයේ වෙන ශාක වර්ග. ගාල්ල ප්‍රදේශයේ වෛද්‍යවරු පාවිච්චි කරන්නේ ඒ ප්‍රදේශයේ බහුල දකින්න ලැබෙන ඖෂධ වර්ග. නමුත් මෙන්න මෙහෙමයි දැන් ගාල්ලේ වෛද්‍යවරේ හදපු ඖෂධ වර්ග වකින් මහනුවර පමණක් මේ ලෝකේ ඕනම ලෙඩක් හොඳ කරන්න පුළුවන්. මහනුවර ප්‍රදේශ වෛද්‍යවරයෙක්ගේ බෙහෙතක් ගත්තා. ඒ බෙහෙතිනුත් ගාල්ලේ කරන්නේ මුළු ලෝකෙම ඕන තැනක මේ රෝගීක් සුවපත් කරන්න පුළුවන්. මොකද ඒකට හේතුව තමයි අපේ මේ විදකමේ මේ ශාක වර්ග. අපි මේ බෙදලා වෙන් කරලා තියෙනවා. හරි විශේෂമായി ගන්න උදාහරණයක් වශයෙන් ගත්තොත් මම අපි තියෙනවා එක එක ඝන වලට බෙදලා තියෙනවා. එකක් තමයි ජීවනීය ඝනේ. මේ ජීවනීය ඝනේ කියන එකට අයිති වෙන ඒවා තියෙනවා. හරි කවෙලු, කිරි කවෙලු, මුං වැන්න, මස් වැන්න, ජීවන්ති, වැල්මි මෙන්න මේ වගේ ඖෂධ ගොඩාක් මේ ජීවනීය ඝනේට අයිති වෙනවා. එතකොට දැන් අපි මේ ජීවනීය ඝනේ ඖෂධයක් මේ අපේ වට්ටෝරුවට ගන්න අවශ්‍ය නම් ඒ වෛද්‍යවරයා එදා කරේ මේ ජීවනීය ඝනේ කියන මේ ඖෂධ වලින් ඒ පැත්තේ තියෙන ඖෂධයක් උඩට. උදාහරණයක් ගත්තොත් හරි අපි හිතමු කවෙලු කියලා. මහනුවර ප්‍රදේශයේ තියෙන කවෙලු. මහනුවර ප්‍රදේශයේ ඉන්න වෛද්‍යවරයා යාගේ වටේ උඩට කවෙලු පාවිච්චි කරා. ගාල්ලේ පැත්තේ තියෙනවා කිරි කවෙලු. එතකොට ඒ වෛද්‍යවරයා පාවිච්චි කරා කිරි කවෙලු. ඉතින් ඒක නිසා තමයි මේ දේශීය වෙදකම මහා විශාල දුරක්. දැන් අපි ගත්තොත් අපි බයිටි වෙදකම අපි ටැබ්ලට් එකක් ගමු. මේ ටැබ්ලට් එක නිෂ්පාදනය කරන්න අවශ්‍ය වූ කිමිකල් එකම කිමිකල් එකක් නෙවෙයි. ඒ කිමිකල් එක නැත්තම් ඒ ටැබ්ලට් එක නිෂ්පාදනය කරන්න බෑ. නමුත් දේශීය වෙදකම නෙවෙයි. මේ තියෙන මේ ඝන වලට අයිති ශාක වර්ග වලින් එක ශාකයක් නැති වුණා කියලා අපිට ඒ බෙහෙත නොහදාින්න අවශ්‍යතාවයක් නැහැ. ඒකට විකල්පයක්. විදේශී වෙදකම කියන්නේ එක් රෝගයක් හැදුනාම ඒ පරිසරයෙන් මේ රෝගියාට ඒ රෝගයට බෙහෙත් වෙනවා. ඒ කියන්නේ අපේ හෙළවෙදකම එච්චරටම අද්විතීය. ඔය ඇත්ත වශයෙන්ම කිව්වොත් දැන් අපේ දේශීය වෛද්‍යවරයා ගමේ වෛද්‍යවරයා හරිද රෝගියෙක් ආවම ඒ රෝගියාට අවශ්‍ය ඖෂධ ටික දෙන්න අවශ්‍ය කරන පැලෑටි හොයාගන්න මේ වෛද්‍යවරයා වෙන කොහෙවත් ගියේ නෑ. මේ වෛද්‍යවරයා ගමේම තියෙන බඩවැටි ගමේ අහල පහල තියෙන කැලෑරි එහෙම නැත්නම් වැවුතා උල්ලේ ඒ රෝගීට අවශ්‍ය බෙහෙත් හොයාගත්තා. ඉතින් මෙන්න මේක තමයි අපේ දේශීය වෙදකමේ තියෙන විශිෂ්ටත්වය. මොකද මේ ප්‍රදේශයේ තියෙනවා මේ ප්‍රදේශයට අවශ්‍ය බෙහෙත් වර්ග. ඒ වගේම මේ දේශීය වෙදකම පරිසරත් එක්ක සමගාමීව යනවා. උදාහරණයක් අනිත් දෙන්න. ඒ විශේෂයෙන්ම අපි දන්නවා අශ්මදී ගැන. මූත්‍රා ගල් ගැන. හරිද මේ මූත්‍රා ගල්ලින් වැඩිපුර හැදෙන්නේ වියලි කලාපේ ඉන්න ජනතාව. ඒක වියලි කලාපේ කැලෙත් එක්ක වැවෙනවා.
කැකීවි සීනි කැකීවි කොමඩු කැලෙත් එක්ක වගේ. මොකද ඒ කොමඩු සීනි කැකීවි කනවා මේ අශ්මරි හැදෙන්නේ නැහැ. ඒ පරිසරයේ ඉඳලා දායකය. ඊපස්සේ විශේෂයෙන්ම නුවරඑළිය වගේ ප්‍රදේශ ගත්තාම මේ ප්‍රදේශවල බහුලව තියෙන සෙම් රෝග. ඒ නුවරඑළිය ප්‍රදේශයේ 60% වෙනවා කැලෙත්. ඒ පරිසරයේ ඉන්න ජනතාවට හැදෙන රෝග වලට අවශ්‍ය කරන විදිහට මේ ප්‍රදේශයේම හැදෙනවා. ඒකවල දක්ෂ වෛද්‍යවරයා, පාරම්පරික වෛද්‍යවරයා දන්නවා මේ රෝගයට අවශ්‍ය බෙහෙත නිෂ්පාදනය කර ගැනීමට මේ ජීවත් වෙන පරිසරයේම තියෙන ශාකවර්ග පක්ෂ. වෛද්‍යතුමනි, අපේ ඉතාමත්ම පැරණි මේ වටිනා පුස්කොළ පොත්වල තියෙන මේ වටිනා ඖෂධ වට්ටු රැගෙන තමයි ඔබතුමා මේ ඖෂධ නිර්මාණය කරලා තියෙන්නේ. ඒ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුක්තව ඔබතුමා මේ නිර්මාණය කළා තියෙන්නේ. එතකොට අද වෙනකොට අද මයික රෝගීන් මේ වෙනකොට 500 ගාණක් ඉන්නවා ජීවිතයක් මරණයක් අතර සටන් වදින. ඒ රෝගීන් වෙන්නේ මධ්‍යස්ථානවල නිරෝධායනයේ ඉන්න රෝගීන් පුද්ගලයන් ඉන්නේ. ඇයි ඔබතුමා මේක එළියට නොදී තියාගෙන ඉන්නේ? යම්කිසි බාධාවක් තියෙනවද? නෑ, ඒක වශයෙන් කිව්වොත් දැන් අපි මේ නිෂ්පාදනය කරලා තියෙන ඖෂධ වර්ග අපේ දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ තියෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රඥාප්තියක් තියෙනවා. මේ අවුරුදු 10 ගානක් පරණ පුස්කොළ පොත්වල තියෙන වට්ටු ඒගොල්ලෝ කියනවාට evidence based drugs කියලා. මේවා ඒ අවුරුදු 10 ගානකට කලින් පරීක්ෂණ කරලා මේවා ලියලා තියෙනවා. මොකද මේ සමහර වට්ටු වල තියෙනවා අද්දුටුවා සත්‍යයි කියලා. කියන්නේ ඒවා මේ පරීක්ෂණ කරලා තමයි මේවා ලියලා තියෙන්නේ. ඒක WHO එකක් මේක පිළිගන්නවා. ඒකෝර මේ ඖෂධ වට්ටු නැවත පරීක්ෂණාගාරවල පරීක්ෂා කරන්න අවශ්‍ය දේවල් නෙවෙයි. අනිත් එක තමයි දැන් අපි බටහිර ඖෂධ වල පරීක්ෂා කරනවා වගේ මේ ඖෂධ හාවන්ට මීයන්ට කියලා පරීක්ෂා කරලා හරියන්නේ නැහැ. මේක කෙලින්ම අපිට මිනිස්සුන්ට දෙන්න ඕන. මොකද මේ වගේ තියෙන්නේ ඔක්කොම මේ ස්වභාවික ඖෂධ තියෙන්නේ. මොකද මේවා මේ සාමාන්‍යයෙන් කියවුණා හරි මොනවා කියලා මේ ඒකෙන් ශරීරයට අහිතක් අවඩක් වෙන්නේ නැහැ. එතකොට මේක අපි සායනිකව පරීක්ෂණ කරගන්න ඕනේ. නමුත් දැනට අපි මේ ඖෂධ මුදා හැරලා තියෙනවා. මේ මිදීම සඳහා කියලා. මේ කියන්නේ අපි ස්වස්ථ පරායන සඳහා අපි මේක මුදා හැරලා තියෙනවා. නමුත් අපිට දැන් තියෙන ප්‍රශ්නේ තමයි අපේ දේශීය රෝහල් වල ආයුර්වේද රෝහල් වල මේ COVID-19 රෝගීන් නැහැ. ඒකෝ මේක අපි පරීක්ෂණ කරලා බලන්න මේක රෝගියෙකුට දීලා බලන්න ඕනේ. ඒ සඳහා අවශ්‍ය කටයුතු කරලා තියෙනවා. මේ වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානීතුමාට දැනුම් දීලා තියෙනවා. ඒ වගේම හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. මෙතන ඉදිරියේදී මේවා විදිහට සායනිකව පරීක්ෂා කරලා අපේ රෝගීන්ට මේක දෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට වෛද්‍යතුමනි මේ වටිනා මේ බෙහෙත දැන් මේ ඖෂධය නිර්මාණය වෙලා ඉවරයිනේ. එතකොට මේක මේ ඔබතුමා දන්නපු මේ අදාළ තැන්වල ප්‍රතිචාරය කොහොමද? එහෙම ඇත්ත වශයෙන්ම කියනවා නම් ඒගොල්ලෝ හොයන්න ඉන්නේ පාරේ. ඇත්ත වශයෙන්ම කිව්ව දෙයක් තියෙනවා මේ ඔය ඖෂධ විශේෂයෙන්ම ඖෂධීය පානේ වේයාවක ඒක ටිකක් නිෂ්පාදනය ටිකක් අමාරුයි. මොකද ඒක සාම්ප්‍රදායික කූලවම නිෂ්පාදනය කරන්න ඕනේ. ඒකට තියෙන ඖෂධීය ආකාරය පිළියෙල කරගන්න ඕනේ. ඒ වගේම මේ ඖෂධ නිෂ්පාදනය කරලා ඉවරලා පිරිත් සූත්‍ර 7කින් පිරිත් කරන්න ඕන 26. ඉතින් ඒ දේවල් කරලා අපි පළවෙනි මේ කොටස නිෂ්පාදනය කරලා ඊට පස්සේ තමයි මම දැනුම් දුන්නේ සෞඛ්‍ය බලධාරීන් මේකක් තියෙනවා පුස්කොළ පොතේ තියෙනවා කියලා තේරුමක් නැහැ. මේක අපි නිෂ්පාදනය කරන්න ඕනේ. ඒ නියමාකාරයෙන් මේක නිෂ්පාදනය කරලා ඉවර වෙලා තමයි මම මේක ඒ බලධාරීන්ට දැනුම් දුන්නේ. ඒත් වශයෙන්ම මේක
පිළිත් කරන්න ගියාම අපි නියම ආකාරයටම පිළිත් කරා. මට ගස්ගිරි විජයසුන්දරාරාමේ සංඝරත්නය මට ඒ සඳහා උදව් කරා. ඒ ස්වාමීන් වහන්සේලා මේක බොහොම කැමැත්තෙන් පිළිත් කරලා දුන්නා. ඉතින් මේක අපි නිෂ්පාදනය කරන්නේ සාම්ප්‍රදායික කූලම. ඒ නිසා මේක නිෂ්පාදනය කරලා ඉවර වෙනකම් මට මේ හැකියාවක් තිබුණේ නෑ. ඒ බලදාරිට දැනුම් දෙන්න බොරුවට දැනුම් දීලා තේරුමක් නෑ. ඊට පස්සේ මම ඒක දැනුම් දුන්නාට පස්සේ බොහොම කෙටි කාලෙකින් හොඳ ප්‍රතිචාර ලැබිලා තියෙනවා. ඉදිරියේදී අපිට මේ ඖෂධ කෙලින්ම රෝගීන්ට දීලා ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙනවා. මොකද අත් වශයෙන්ම ලොකු විශ්වාසයක් තියෙනවා. මේ ප්‍රතිකර්ම වලින් මේ රෝගය සුව කරන්න පුළුවන් කියලා හේතුව මේ ඖෂධ නිෂ්පාදනය කරලා තියෙන්නේ වෛද්‍ය මූලධර්ම වලට අනුව. එහෙම නැතුව දැන් මේ ගත්තාම මේ කුස්කොල පොතේ තියෙනවා. වට්ටෝරු තියෙනවා. ඒක මම නැවත මේ වෛද්‍ය මූලධර්මات එක්ක සංසන්දනය කරලා බලන ඊට පස්සේ අපිට නවීන පහසුකම් තියෙනවා. එතකොට මේ ඖෂධ ඇනලයිස් කරලා ඒ වගේ තියෙන රසායන ද්‍රව්‍ය මොනවද කියලා අපි දන්නවා. ඒ ගැන තවදාන යොමු කරලා තමයි මේක උදාහරණයක් වශයෙන් ගත්තම දැන් විනියලකට කියනවා. ඒක විනියලකට තියෙන මොනවද කියලා අපි දැනගන්න ඕනේ. අපි එතෙන් යනවා. එහෙම නැතුව අපි මේ පාරම්පරික වට්ටෝරුවක් තිබ්බ පළියට ඒක අරගෙන යනවා කියලා සමහර විටත් පුළුවන් නෑ. එහෙම වෙන්නේ නෑ. අපි යන හොඳට බලන්න අපි ගාව විනියල තියෙන බර්බරින් කියන රසායන. ඒ බර්බරින් කියන රසායනය මොකක්ද වෙන්නේ කියලා අපි දන්නවා. මොකද බර්බරින් කියන රසායනය අත් වශයෙන්ම ගත්තම පැන්ඩෝල් පෙත්තේ තියෙන පැරසිටමෝල් වලට සමාන මේ රසායනයක් තමයි බර්බරින්. ඒක අපි දන්නවා ඒකෙන් සිද්ධ වෙන්නේ මොකද්ද කියලා. ඉතින් මේ අධ්‍යයනය කරලා තමයි මේ නිෂ්පාදනය කරලා තියෙන්නේ. නැතු වට්ටෝරුවක් තිබ්බට වට්ටෝරුව තිබ්බ පළියට මේ නිෂ්පාදනය කරලා නැහැ. ඇත්තටම ඔබතුමා මේ ඖෂධ ගත්තාම ඖෂධවල තියෙන රසායනයට මිනිස් සිරුරට හිතකර අහිතකර විශ්ලේෂණයක් ඔබතුමා කරලා තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම මෙහෙමයි. අපි මේ ඖෂධයක් ගත්තාම මේ ඖෂධ අපි පැලෑටියක් ගත්තාම මේ පැලෑටියේ තියෙන රසායන වල ගොඩක් උදාහරණයක් වශයෙන් ගත්තොත් අපි ඉඟුරු ගත්තොත් ඉඟුරු වල තියෙන ජිනරෝල් තියෙන පැරඩෝල් තව ගොඩක් තියෙනවා. ඒකේ රසායන ද්‍රව්‍ය ගොඩක් තියෙනවා. මේක රසායන ද්‍රව්‍ය කියන්නේ. එතකොට මේ තියෙන මේ ජිනරෝල් පැරඩෝල් ආදී වශයෙන් රසායන වල ගොඩක් ගත්තාම අපි එක රෝගයක් ගැන හිතුවොත් ඒ රෝගයට ක්‍රියාත්මක වෙන්නේ ඒ රෝගය වර්ධනය වෙන්නේ ක්‍රියාත්මක වෙන්නේ මේ එක රසායනයක් පමණයි. එතකොට අපි බටහිර ඖෂධයක් නිෂ්පාදනය කරනකොට ඒ බටහිර ඖෂධ නිෂ්පාදනය කරන අපි උදාහරණයක් ගමුකෝ. දැන් ඉඟුරු වල තියෙන ජිනරෝලුයි පැරඩෝලුයි. ඒතකොට යම් කිසි රෝගයක් සුව කරන්න පිළිකාරෝ සුව කරන්න අවශ්‍ය වෙන්නේ ජිනරෝල්. එතකොට ඒගොල්ලෝ කරන්නේ මේ ජිනරෝල් එක එක්ස්ට්‍රැක්ට් කරගන්න. එහෙම නැත්නම් ජිනරෝල් එක කෘත්‍රිමව නිෂ්පාදනය කරනවා. නිෂ්පාදනය කරලා ඒක තමයි මේ. එතකොට අපි බටහිර ඖෂධ ගත්තාම ගොඩක් අය බටහිර ඖෂධ වල තියෙනවා ආෆ්ටර් ඉෆෙක්ට්ස් කියලා. අසාපේ පසු කාලීනව ඇති වෙන අහිතකරතාවක් තියෙන්න පුළුවන්. නමුත් අපි දේශීය ඖෂධයක් දුන්නාම ඒ දේ සිද්ධ වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි අර අපි ගත්ත ඉන්ඩු රයිසෝමේ තිබ්බ අපි හිතමු මේ ජිනරෝල් කියන රසායන ඒ රසායන මොනවා හරි සිරුරට අහිතකර තත්ත්වයක් මොනවා හරි දෙයක් තියෙනවා. ඒක සමතුලිත කරගන්න අවශ්‍ය තවත් රසායනයක් ඒකම අඩංගු වෙලා තියෙනවා. ඒක අපි හෙළවෙදේ කරන්නේදී අර මුළු ඉඟුරු අලේම ගන්නවා. එතකොට ඒකේ තියෙන රෝගී සුව කරන්න අවශ්‍ය රසායනයේ රෝගී සුව වෙනවා. ඒ රෝගී සුව කරන්න මූලික කරන රසායන මේ මොනාරි ශරීරයට හිතකර කාර්යයක් තියනවා නම් ඒක සම්පූර්ණ කරන්න තවත් රසායනයක් තියෙනවා. ඉතින් මේවා අපි අධ්‍යයනය කරලා තමයි මේ ඖෂධ වර්ග නිෂ්පාදනය කරන්නේ. ඒ කියන්නේ ගුණාත්මක බවින් ඉහළ. ගුණාත්මක බවින් සහ
ආරක්ෂාව ඉහළයි. ගුණාත්මක සහ ආරක්ෂාව කියන එක උපරිමයෙන්ම ඒක වෛද්‍යතුමනි. නියුමෝනියාව කියන රෝගයට මේකෙන් ප්‍රතිකාරයක් තියෙනවා. ඇත්ත වශයෙන්ම දේශීය ක්‍රමයේ පුප්පුස ජීවරය. හරි. නියුමෝනියාවට බෙහෙත් තියෙනවා. දැන් අපි කිව්වනේ ජීවරය අවස්ථාවට ආවම අපි එක එක අවස්ථාවලදී ප්‍රතිකාර තියෙනවා තමයි තරුණ ජීවරයට කරන ප්‍රතිකාරය නෑ. ඒක නියුරුවට පස්සේ කරන ප්‍රතිකාරය නෑ. ඒකට ජීවරයේ තියෙන අවසාන අවස්ථාව තමයි සන්නිපාත ජීවරය. එහෙම නැත්නම් පුප්පුස ජීවරය. මේ පුප්පුස ජීවරයට අපි ළඟ ඖෂධ තියෙනවා. ගත්තම මහලු දේවල් නෙවෙයි. ඔය ඉඟුරු, හබ, පොත්තමයි, කලහදු වගේ ඖෂධ වලින් හරි ලස්සන මේ ඖෂධ තියෙනවා මේ නියුමෝනියාවට. හරි ඒක ලප්නාරම් වගේ දේවල් වලින් හරි ලස්සන ඖෂධ තියෙනවා. බොහොම සරල ඖෂධ වර්ග තියෙනවා. ඒ වගේම ඒ කාලේ තිබ්බත් මේ පොත්වල සඳහන් වෙලා තියෙනවා. මේ පුප්පුස ජීවර තම දරුණු අවස්ථාවට ආවම ප්‍රතිකාරයක් තියෙනවා. මේ කර්ණ මූලයේ තියෙන චිරාවක් විතරයි. රුධිරය ඉවත් කරලා මේ මාරාන්තික රෝගීන් සුවපත් කරපු ක්‍රම තියෙනවා. ඒත් වශයෙන් අපි ක්‍රම විදුන් පිළිසුම් දේවල් බොහෝ වෙලාවට අපේ විදකම ඈත් වෙලා ගිහිලා තියෙනවා. ඒ වගේ දේවල් වලට පවා ඖෂධ වර්ග පොත්වල සඳහන්. ඒක නිසා වටිනා දෙයක්. මේ අපේ ඈත අතීතයේ ශෛල කර්මය කියන තැන තිබිලා තියෙනවා අපේ මේ වෛද්‍ය ක්‍රමය. ඒක තමයි කර්ණ මූලයේ ශිරාවක් විදිනවා කියන එක ඔබතුමා හිතන්නේ ඒක. ඔව් අනිවාර්යයෙන්ම අපේ අෂ්ටාංග ආයුර්වේදී ශෛල තන්ත්‍රය කියන ඡන්දස්. අපේ අෂ්ටාංග ආයුර්වේදී ශෛල තන්ත්‍රය කියන එකක් තියෙනවනේ. ඒකෝට දැන් සාක්ෂි තියෙනවා දැනට ශෛල කර්ම සඳහා භාවිතා කරන උපකරණ. ටික මේ දේශීය වෙදකමේ තිබ්බ උපකරණ වැඩි කරලා තියෙනවා. සාක්ෂි තමයි. ඉස්සෙල්ලා ශාලිතාංශය තිබිලා තියෙනවා. මොකද ගොඩක් වෙලාවට අපි දේශීය ශාලිය වෛද්‍යවරු උපවිත දැන් අඩු. ඒ කියන්නේ ඒකත් හොඳ පණිවිඩයක්. ඔව් ඇත්ත වශයෙන්ම. එතකොට වෛද්‍යතුමනි දැන් මේ ඖෂධ ගැන දැන් මේ වැඩසටහන බලන ප්‍රේක්ෂකයෙක්ට හෙටම ලබා ගන්න ඕන උනොත් ඇත්ත වශයෙන්ම දැනට මේක අපි නිෂ්පාදනය කරලා තියෙන්නේ. අපි දැනට මම මහනුවර ඖෂධ නිෂ්පාදන සමාගමේ අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් කටයුතු කරන නිසා ඒ සමාගම නමින් මම මේ වට්ටෝරු නිෂ්පාදනය කරලා මුදා හැරලා තියෙනවා. මේ ඖෂධ වල ලබා ඒ කියන්නේ දේශීය ආයුර්වේද විලංශලකින් ලබා ගන්න පුළුවන් දත්ත තියෙනවා. නුවරොසු කියන වෙළඳ සන්නාමයේ යටතේ මේවා ලබා ගන්න පුළුවන්කම තියෙනවා. එතකොට වෛද්‍යතුමනි ජාත්‍යන්තර මට්ටමේ රෝගියෙකුට එහෙම නැත්නම් පුද්ගලයෙකුට මෙම ඔබතුමාගේ මේ ඖෂධය ලබා ගැනීමට ක්‍රමවේදයක් තියෙනවා. ඔව් ඇත්ත වශයෙන්ම පුළුවන්. මොකද අපිට දැනට මේ ඖෂධ නිෂ්පාදනය කරලා බෙදා හරින්නේ නුවරොසු සමාගම හරහා. ඒකට අපි සම්බන්ධ කරගෙන ඉන්නේ අපිට මේ පිටරට තුන කුරිය ක්‍රමයට හරි මේ බෙහෙත් වර්ග ලබා දීමට හැකියාවක් තියෙනවා. විදේශීය රටක ජීවත් වෙන කෙනෙකුට දැන් මේ වැඩසටහන බලලා ඒ ප්‍රේක්ෂකයෙක්ට අවශ්‍ය වුණොත් ඔබතුමාගේ කෙලින්ම උපදෙස් ගන්න, ඒ වගේම මේ ඖෂධයක් ලබා ගන්න, නැත්නම් වැළඳුන කෙනෙක් නැවතත් මොනවා හරි තියෙනවා නම් එවැනි ප්‍රශ්නයක් ගැටලුවක් මතුවුණොත් ඔබතුමා කෙලින්ම ඍජුවම සම්බන්ධ වෙන්න පුළුවන් දුරකථන අංකයක්, විද්‍යුත් තැපෑලක් වගේ දෙයක් ඔබතුමාට අපේ ප්‍රේක්ෂකයන් ලබා දෙන්න. ඔව් අකෝෂිප් විද්‍යුත් තැපෑල donsolomon@gmail.com කියන තැපෑල හරහා සම්බන්ධ වෙන්න පුළුවන්. ඊට අමතරව 077 87 17 853 දුරකථන අංකේ ඕනම වෙලාවක සම්බන්ධ වෙන්න පුළුවන්. මේ රෝගය වරක් වැළඳිලා නැවතත් වැළඳිනවා. ඔව් තවජ මේක තාම හොඳ ප්‍රශ්නයක්. මොකද දැන් පහුගිය කාලේ චීනයේ වාර්තා වුණා මේ රෝගය වැළඳිච්ච
සුවුනායක නැවත මේක වැළඳුණා කියලා. නමුත් මුලින්ම තිබුණ තත්ත්වය තමයි මේ රෝගේ වැළඳුණාට පස්සේ නැවතත් වැළඳෙන්නේ නැති වෙයි කියන වගේ මතයක් තිබුණා. මම කලින් කිව්වා මේ රෝගය ජෝරයක් කියලා. ආගන්තුක ජෝරය. ඊට පස්සේ මේක දරුණු තත්ත්වයට ආව උපුසිතිව. දරුණු තත්ත්වයට එන්නේ නැතුව මේ ආගන්තුක ජෝරය පාලනය වෙනවා. සුවපත් වුණාට පස්සේ මේක නැවත එන්න පුළුවන්. මොකද මේක පැහැදිලිවම මේ ජෝරය නැවත එනකොට මාදෝනිකයි. ජෝර නිදානේ සඳහන් වෙනවා කියනවා දෝෂෝල්පෝහිත සම්භූතෝ. ජෝරෝත් සුෂ්කස්ය වාපුර. ධාතුමන්නේ තමන් ප්‍රාප්‍ය කරෝති විෂමජ්ජරං. ඉතින් කියන්නේ ආරම්භයේදී අල්ප වූ දෝෂය. නැත්නම් ජීවාණු නැත්නම් වහා නතර වූ ජෝරය කියන්නේ මේ රෝගය ඇදීගෙන ඇවිල්ලා පුපුස ජෝරය දක්වා යන්නේ නැතුව නතර වෙච්ච රෝගය. මේ රෝගය හැදිච්ච පුද්ගලයාගේ මිත්‍යා ආහාර ආචාර රෝගය නිසා විෂම ජෝරය වශයෙන් නැවත ඇති වෙන්න පුළුවන් කියලා. ඉතින් වැදගත් මේ COVID-19 රෝගය හැදිලා සුවඳ ඒ සුවඳ පුද්ගලයාට ටික කාලයක් යනකම් ඉතාමත්ම ප්‍රවේශම්. එතකොට මට තව ප්‍රශ්නයක් තියෙනවා. මේ රෝගය සුව කරන්න මේ සෑම වෛද්‍යවරයෙක්ම මේකට උත්සාහ කරන අවස්ථාවේ මේක යම් කිසි මතභේදයක් තියෙනවා මේ වෛද්‍යවරු අතර. ඒක නැත්නම් වෛද්‍ය ක්‍රමවේදයන් අතර. ඔය අත වශයෙන්ම ගත්තම අපේ ලංකාවේ වෛද්‍ය සභා තුනයි තියෙනවා. එකක් තමයි බටහිර වෛද්‍ය සභාව, අනිත් එක තමයි ආයුර්වේද වෛද්‍ය සභාව, අනිත් එක හෝමියෝපති වෛද්‍ය සභාව. එතකොට මේ වෛද්‍ය සභාවක ලියාපදිංචි වෛද්‍යවරු ගත්තාම මේ වෛද්‍යවරු හැමෝටම සමායිතිය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා ඒක පිළිගන්නවා. එතකොට මේකදී අපි හිතන්න ඕන දේ තමයි අපේ අභිප්‍රාය විය යුත්තේ රෝගී සුවපත් කිරීම නැතුව මේ වෛද්‍ය ක්‍රම වලින් එකක් සුපිරි අනිත් එක නෑ කියන තර්ක කරන්නේ මේ වෛද්‍ය ක්‍රම ඔක්කොම අවශ්‍යයි. එතකොට මේ වෛද්‍ය ක්‍රම හැම එකක්ම සංකලනයේ අපි රෝගීන් සුවපත් කරනවා. එහෙම නැති එක වෛද්‍ය ක්‍රමයකට වඩා උසස්, තව වෛද්‍ය ක්‍රමයක් තව එකකට වඩා උසස් කියලා කිසිම කෙනෙකුට කියන්න බෑ. එතකොට මේ දේශීය වෛද්‍ය ක්‍රම, එළ වෛද්‍ය ක්‍රම ගත්තම මේ එළ වෛද්‍ය ක්‍රම අවුරුදු 4000ක් විතර පමණ වෛද්‍ය ක්‍රම. එතකොට මේ වෛද්‍ය ක්‍රමේ කාටවත් සුළුපටු දෙයක් විදියට පිළිගන්න බෑ. ඉතින් අපි හැමෝම එකතු වෙලා මේ දේ කරන්නේ. නමුත් සමහර අවස්ථාවල සමහර නාලිකාවල යන සමහර කතිකාවල යම් මත බෙද දාන පුද්ගලයෝ ඉන්නවා. නමුත් මෙන්න මේක විශේෂයෙන් කියන්නේ හැම වෛද්‍ය සභාවකම බටහිර වෙන්න පුළුවන්, දේශීය වෙන්න පුළුවන්, හෝමියෝපති වෙන්න පුළුවන්. මේ වෛද්‍ය වරුත් තියෙනවා, වෛද්‍ය වෘත්තිකයෝ තියෙනවා. ඒ වෛද්‍ය වරු තමයි කරන්නේ මේ මොනවාම කරලා භාවිතා කරලා රෝගී සුවපත් කරනවා. අතන කොහොමදස විශේෂත්වය. අනිත් වෛද්‍යවරු දේශීය එළවෙලකම ගැන කතා කරනවා. කියන්නේ මේ වෛද්‍යුන්ට ඇත්තම අවශ්‍යතාවය තියෙන්නේ මේ රෝගීන් සුවපත් කරගන්න. මොකද ඔය අතරම තමයි කොටසක් ඉන්න පුළුවන්. වෛද්‍ය වෘත්තිකයි. එයාට අවශ්‍ය වෙන්නේ රෝගී සුවපත් කිරීම නෙවෙයි. ඒ හැරෙන්න වෙන ප්‍රශ්නයක් තියෙන්න බෑ මේ වෛද්‍ය ක්‍රම. දවසක් මම කියන්නේ මේ වෛද්‍ය ක්‍රම හැම එකකම සංකරන්නේ. අපිට මේ රෝගී පාලනය කරන්න. ඒක මහජන මත ප්‍රචාරය වෙනව නේද වෛද්‍යතුමනි අර වෛද්‍ය ක්‍රමයේ මේ වෛද්‍ය ක්‍රමයේ තව මේක සාධාරණ ආරම්භය කියලා මහජන මත කියන මිනිස්සු අතර ඒ පිළිබඳව තුමා පොඩි විකාරයක් මොකද ඇත්ත වශයෙන් කියන්නේ අපි මම ඊට කලින් මේ ගැන කතා කරලා තියෙනවා. අපි වාත රෝග වලින් ගත්තාම වාත රෝග වල ධර්ම
රෝගය තමයි අංශභාගය. එතකොට වාත රෝග වල අංශභාගයේ මූලික අවස්ථාවක් වෙන්න පුළුවන් අධිරුධිර පීඩනය. ඒකට අධිරුධිර පීඩනයට ප්‍රතිකාර ගන්න යනවා බටහිර වෛද්‍ය ක්‍රමය. කියන්නේ ආරම්භය. දරුණුවම අවසානයේ අංශභාගය දුන්නාම මේක දේශීය විදිහට ලබා ගන්න. දැන් ඒ වගේ අපේ මිනිස්සු අතර යන්නේ මට කියනවා. මේක හොඳම අවස්ථාවක් මේ හෙළවෙද කරන දේශීයත්වය ගැන හිතලා ඒ පැත්තට නෙවෙයි. පොද ප්‍රසිද්ධියම තොරතුරු දැකලා විදේශ රටවල් වල පවා මේ අපේ ප්‍රතිකාර ක්‍රම කරලා සුවපත් වෙච්ච රෝගීන් දහස් ගණනක් ඉන්නේ. මේක තමයි අපි දේශීයත්වය ගැන අපේකම ගැන හිතන්න ඕනේ. එතකොට ශ්‍රී ලංකාව තුළම ඉපදිච්ච පුද්ගලයෙක්ට ඒ ශ්‍රී ලංකාව තුළ තියෙන පරිසරයෙන්ම ප්‍රතිකාර කියන්නේ පරිසරයේම තියෙන දේවල් වලින් ප්‍රතිකාර කරලා ඉක්මන් සුවයක් ලබා ගන්න පුළුවන්. ඔව් ඇත්තටම මේක හොඳ ප්‍රශ්නයක්. මොකද අපි දැන් අපි ශ්‍රී ලංකාව ගත්තම ශ්‍රී ලංකාවේ තියෙන පරිසරයේ හැදිලා වැඩිච්ච අපිට මේ පරිසරයේම තියෙන මේ පරිසරයේම හැදිච්ච වැඩිච්ච ශාකලික ඖෂධයක් නිෂ්පාදනය කරගත්තොත් ඒකෙන් ශනික වගේම හොඳ ප්‍රතිඵලයක් ලැබෙනවා. හොඳ උදාහරණයක් මම කියන්න. කොතනින්ද? අපි කොතනින්ද ලංකාවේ තියෙනවා, ඉන්දියාවේ තියෙනවා, තවත් රටවල් තියෙනවා. නමුත් අපි ප්‍රත්‍යක්ෂ කරගත්ත දෙයක් තියෙනවා. විශේෂයෙන් දියවැඩිය රෝගීන්ට පාවිච්චි කරන කොතනින්ද දේශීය කොතනින්ද වලින් ලැබෙන සාරය අර විදේශීය කොතනින්ද ලැබෙන්නේ. එතකොට අපි කසායකට උන දේශීය කොතනින්ද දැම්මොත් මේ දියවැඩිය රෝගී ඉතාම කටුකුරුසුයි. නමුත් විදේශිකින් ආනයනය කරන ලද කොතනින්ද පාවිච්චි කරාට ඒ ප්‍රතිඵලය ලැබෙන්නේ. ඒක ඔබතුමාගේ ප්‍රශ්නෙට විජිසාලුලම මේ සිව්හෙනේ ටීවී එකකින් ඔබතුමා මෙතෙක් වෙලා අපිත් සමග මේ සංවාදයට සහභාගී වෙලා අවසාන වශයෙන් මම දැනගන්න ඔබතුමාට යම් කිසි ප්‍රශ්නයක් තියෙනවා. මේ එහෙම නැත්නම් මේ ඔබතුමාගේ මේ වෛද්‍ය ක්‍රමවේදය බලධාරීන්ගෙන් ඔබතුමා යම් කිසි නියමයක් තිබුණා. ඔය ඇත්තටම මම මේ වෙනකොට බලධාරීන්ට යම් ඉල්ලීම් කරලා තියෙනවා. මම නැවත වාරයක් කියන්නේ මේ ඖෂධ සායනික පරීක්ෂාවක් සඳහා අවස්ථාවක් සලසන්නේ. මොකද ඒකට අපිට තහවුරු කරගන්න පුළුවන්. මොකද අපි දැන් මේ මූලාශ්‍ර සහ අපේ මේ පුස්තක පොත්වල තියෙන වට්ටෝරු වල සඳහන් දේවල් අනුව අපි මේ COVID-19 සඳහා මේ ඖෂධ පෙළ සුදුසුයි කියලා අපි පිළිගන්නවා. නමුත් අපිට මේක සායනිකව පරීක්ෂා කරගත්තොත් අපිට ලොකු දෙයක් කරන්න පුළුවන්. මේ රටේ විතරක් නෙවෙයි මේ ලෝකෙම ඒ ඔබතුමා නිෂ්පාදනය කරලා තියෙනවා මේ විස බීජනාශකයක්. මේක අතේ ගාගත්තාම හොඳ සුවඳක් තියෙනවා. ඒ වගේම මේ දේශීය ඖෂධ පමණයි මේක පාවිච්චි කරලා තියෙන්නේ. ඔය අත්‍යවශ්‍යම කතා දැන් මේ නිෂ්පාදනය අපි හදන්න මම පහුගිය දවස්වල කෘතිම විෂ බීජ නාශක සැනිටයිසර් පාවිච්චි කරලා රෝගීන් ගොඩක් මම ළඟට ආවා අතේ අසාත්මිකතාවය ඇති වෙයි. ඒ වෙලාවේ මට අදහසක් ආවා අපිට මේකට දේශීය විෂ බීජ නාශකයක් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙන්නේ කියලා. ඒ ගැන හිතලා තමයි මේක නිෂ්පාදනය කරේ. මේක හරිම මේ පහසුයි පාවිච්චි කරන්න. ඒක පොඩි ප්‍රමාණයක් කරා. මේක අද්දකේ හොඳට තවරගත්තාම අද්දකේ හොඳට තවරගන්නවා. ඒ තවරගත්තාට පස්සේ මේ විෂ බීජ හරන්නේ ඒ විශේෂ දේ තමයි මේක අද්දකේ තවරගත්තාම ඒ අවස්ථාවේ යටි තියෙන විෂ බීජ විනාශ වෙනවා. ඒ වගේම මේක අපේ අතේ සෑහෙන විලාවක් මේකේ තියෙන ඖෂධ වර්ග තියෙනවා.
එතකොට ඒ අතරතුර වෙලාවෙම අපිට වැරදීමකින් හෝ මේ විෂ බීජයක් තියෙන තැනක අපේ අත තිබුණොත් අත තිබ්බොත් මේ අතේ තියෙන මේ ඖෂධය නිසා ඒ විෂ බීජේ අපේ ශරීරයට ඇතුල් වෙන්න බලකිනවා. ඒ වගේම තවත් දෙයක් තමයි මේ වගේ අසුරුමක නිෂ්පාදනය කරන්නේ තියෙනකේ මොකද අපේ තියෙනවා අපේ ජාති සංහිතාවේ සුසු සංහිතාවේ තියෙන මේ වගේ ජනපද රෝග විභෝජන රෝග වලදී අපි පරිස්සම් වෙන්න ඕන. ඒක කියනවා එකම ආලේපනය පාවිච්චි කරන්න ඕනේ. එකම ආලේපනය දෙන්නේ එකම සමන් කෑල්ලක් දෙන්නේ පාවිච්චි කරන්න බෑ. ඒකත් එක්ක තමයි මේක අපි නිර්මාණය කරේ. ඒකෝනේ මේක එක පුද්ගලයෙකුට මේක ටියුබ් එකක් ළඟ තියාගන්න. සාක්කුවේ දාලා හරි කාන්තාවකට නම් හෑන්ඩ් බෑග් එකේ දාලා හරි මේක තියාගන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට යාර මේක පාවිච්චි කරන්න පුළුවන්. ඒකෝට ඒ මුඩි ඇරීම ටියුබ් එක ඇල්ලීම තුලින්වත් ආසාදනය ඇත්තටම මේ දක්වා අපි දැක්කේ නෑ මේ වගේ විස බීජනාශකයක් වෙළඳපොලේ තියෙනවා. මේක නිර්මාණය කරලා තියෙන්නේ සම්පූර්ණ ශාකසාර වලින්. ශාකසාර වලින් අපිට කිසිම අසාත්මිකතාවක් මේ කිසිම දෙයක් හිටින්නේ නෑ. මම හිතන්නේ වෛද්‍යතුමනි ඔබතුමාට දෙවි ස්තුතිවන්ත වෙනවා මේ වගේ දෙයක් අපේ ජනතාවට හඳුන්වා දීලා තියෙනවා. ඒ වගේම ප්‍රේක්ෂක ඔබට අවශ්‍ය නම් මේක ඉතා සුළු දෙයක් මම හිතන්නේ මොරෝසු ඉතින් ඔබ වෙත ඔබට ලබා ගන්න පුළුවන්. මම හිතන්නේ මේ නිෂ්පාදනය වලින්ද වෛද්‍යතුමනි ඔය ඇත්තටම මේ නිෂ්පාදනය මේ වෙනකොට අපි නිෂ්පාදනය කරලා පරීක්ෂණ කරලා පුණ්‍යත් කරලා අවසන් කරලා තියෙනවා. ලබන සතිය වෙනකොට මේ නිෂ්පාදනය ඉතාම පහසු විදිහට වෙළඳපොළට මුදා ගැනීමට කටයුතු කරනවා. ප්‍රේක්ෂකයන්ට කුතුහලයක් වෙන්න පුළුවන්. මේකෙන් 100%ක්ම වෛරස් විස බීජ නැත්නම් වෛරස් විනාශ වෙනවා කියලා. ඔය ඇත්තටම මේකේ වෛරස් පමණක් නෙවෙයි වෛරස් බැක්ටීරියා දිලිය කියන මේ වර්ග තුනම මේ මේ ඖෂධය විනාශ මෙතෙක් වෙලා අප සමග රැඳී සිටි සිව්හෙළය ටීවී ප්‍රේක්ෂකයන් ඔබ වෙතට මෙවැනි වටිනා වෛද්‍ය ක්‍රම සංස්කෘතික දේවල් අපිට ආවේනික වෙච්ච දේවල් අපේ දේශයේ වටිනා සම්පත්තිය අන්නේ සම්පත් වලින් තවත් විවිධාකාර වටිනා වැඩසටහනකින් සිව්හෙළේ ටීවී ඔබ වෙතට එනතුරු මෙතෙක් අපහරඳුණු ඔබට ආයුබෝවන් ආවඩා සිව්හෙළේ ප්‍රේක්ෂකයනි මේ දක්වා ඔබ අප සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මේ අවස්ථාවේ පටන් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා අපේ සිව්හෙළේ ටීවී වෙතින් ඔබෙන් කාර්මිකව ආයාචනා කරනවා.